හරි. ආයිබෝවන් හැමෝටම. අපි පද්ධති කියන පාඩම් කොටසේ නැත්නම් මේ දෙවෙනි කොටසේ පළවෙනි පාඩම. ඒ කියන්නේ අපේ නවවෙනි පාඩම මානව ඉන්ද්‍රිය පද්ධතිය. නේ? මේ මානව ඉන්ද්‍රිය පද්ධතිය කියන මාතෘකාවේ අවසාන හරිය තමයි අපි දැනට ඉන්නේ. ඒතර මානව ඉන්ද්‍රිය පද්ධතිය යටතේ අපි බයිස්ත්‍රාවී පද්ධතිය ඉගෙන ගත්තා. මානව ස්නායු පද්ධතිය ඉගෙන ගත්තා. ඊළඟ අපිට අද කතා කරන්න තියෙන්නේ සම කියන මාතෘකාව. සම. හරිද? බයිස්ත්‍රාවී පද්ධතිය ඉගෙන ගත්තා. ස්නායු පද්ධතිය ඉගෙන ගත්තා. ඒ කියන්නේ තියෙන සම කියන මාතෘකාව තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. එතකොට මේ මානව ස්නායු පද්ධතිය අපි අන්තිම ටික මම හිතන්නේ අර ස්නායු පද්ධතියේ ආරක්ෂාව සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. ස්නායු පද්ධතිය ආරක්ෂාව සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික මම මතක විදියට ගෙදරද ලියන්නේ කිව්වද මම දන්නවා. හරිද? ඒ ටික ගෙදරද ලියන්න කිව්වා වගේ මතකයි. ස්නායු පද්ධතියේ ආරක්ෂා කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික. ඒක ආරක්ෂා කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික ටික ගෙදරද ලියන්න කිව්වා වගේ මතකයි. මගේ මයික් එක මේ මයික් කියන්නේ ඔයාලා කතා කරනකොට මට ඇහෙන්නේ නැහැ මගේ ස්පීකර් එකේ මොකක් අවුලක් නිසා. ඒක නිසා මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ඒ ටික ගෙදරද ලියන්න දුන්නද කියලා. ගෙදරද ලියන්න දුන්නද කියලා අපිට මැසේජ් එකක් දාන්න. ඔව් කියලා එවනවා. හරි. ඒක ගෙදරද තමයි ලියන්න දීලා තියෙන්නේ. නේ. අපි එහෙනම් එතන ඉඳලා අද කතා කරන මාතෘකාවට අද කතා කරන්නේ මානව සම. අපේ මේ හැම මතක තියාගන්න ජීවි දේහයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය. ජීවි දේහයේ තියෙන මනුස්ස දේහයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය තමයි සම කියලා කියන්නේ. සම. විශාලතම අවයවය සම. විශාලතම අවයවය තමයි අපි සම කියලා සලකන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි මිනිස් දේහ අභ්‍යන්තරයේ අපේ ඇඟ ඇතුළේ තියෙන විශාලතම ඉන්ද්‍රිය තමයි අක්මාව. දේහය තුල තියෙන විශාලතම ඉන්ද්‍රිය අක්මාව මුළු දේහයම ගත්තොත් සැලකුවොත් විශාලතම ඉන්ද්‍රිය වෙන්නේ සම. විශාලතම ඉන්ද්‍රිය වෙන්නේ සම. ඒ අභ්‍යන්තර ඉන්ද්‍රිය තමයි අක්මාව කියලා සලකන්නේ. විශාලතම එක අක්මාව අභ්‍යන්තර ඉන්ද්‍රිය. ඇඟ ඇතුළේ තියෙන ඒවායි. නමුත් මුළු දේහයම සැලකුවොත් සම තමයි විශාලතම ඉන්ද්‍රිය වෙන. ඒතර මේකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 4.5ක් විතර වෙනවා වැඩිුණු මිනිහෙක්ගේ. අපි හැම ගහලා හැම වෙනම ගත්තොත් අපේ හැම ඉවත් කරලා හැම වෙනම ගත්තොත් අපේ ස්කන්ධය සාමාන්‍යයෙන් වැඩිුණු මිනිහෙක්ගේ. දැන් මම වැඩිුණු මිනිහෙක්නේ. කිලෝග්‍රෑම් 4.5කට ආසන්න ස්කන්ධයක් මේ සමට තියෙනවා. හරිද? ඒතර අපි මේ අපේ සම ගැන කතා කරන්නේ. එතකොට මේ සම හැමේ අපිට කරන දේවල් අපේ තියෙන ප්‍රයෝජන හැමෙන් අපිට කරන දේවල් සහ හැම ආරක්ෂා කරගන්න අපි මොනවද කරන්න ඕන කියන කාරණා ටික මේ ගැන දැන් කතා කරනවා. ඒතර ඉස්සෙල්ලාම බලමු අපේ මේ හැම ගැන ගොඩක් අය හැම ගැන නිතර හිතනවා. සැලකිලිමත් කරලා තමන්ගේ සම පිළිබඳව. නේ? ඒකට හේතුවක් තමයි අපේ මේ බාහිර පෙනුම ලබා දෙන්නේ මේ සමමයි. මේ පෙනුම ලබා දෙන්නේ හැමමයි. අපේ හැම නැති වුණා නම් අපි නිකන් මස්ස දාලක් වගේ නේ පිටින්ම හැම ගහලා බුලතියා බලන්න නේ හැම ටික නැති වුණා නම් අපේ මේ රක්පාන ලේ යටමන ඕවනේ තියෙන්නේ. එතකොට මේ සම නිසා තමයි අපිට බාහිර අලංකාරය ලබා දෙන්නේ. එහෙනම් මේ සම හරියට තියාගන්න අපි වැදගත් කරනවා මේකයි. නිරෝගී සමක් කියන්නේ සුදු හමක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. අපි ගොඩක් කැමති සුදු වෙන්න. නේ? පැහැපත් වෙන්න කියලා කියනවා. පැහැපත් වෙනවට වඩා ගොඩක් අය සුදු වෙනවනම් සුදු කියන පාට වෙනවනේ. යාරි සුදුයි අරයලන් කළු අපේ නම් කළු නෑ ඒක නෙවෙයි වෙන්න ඕන පැහැපත් නැත්නම් නිරෝගී සමක් තියෙන්න ඕන මේ නිරෝගී සම තමයි වැදගත්ම දේ නිරෝගී සම. ඒක කොහොමද අපි නිරෝගී සම මොකද්ද මේ හැමෙන් අපිට තව තියෙන ප්‍රයෝජන මොනවද අන්න ඒ පිළිබඳව අපි මේක ගැන කතා කරනවා. ඉතින් ඉස්සෙල්ලා හැමේ viewer මොන වගේද කියලා කතා කරන්න ඕන. අපි ඉස්සෙල්ලා හැමේ viewer මොකද්ද කියලා මොන වගේද කියලා බලමු එකක්.
හරි. එතකොට මේ තියෙන්නේ අපේ හැමේ ව්‍යුහය. මේ තියෙන අපේ හැමේ ව්‍යුහය. එතකොට මේ හැම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපේ සම මිලිමීටර 1ක් 2ක් අතර ඝනකමක් තමයි තියෙන්නේ. මිලිමීටර 1ක් මිලිමීටර 2ක් අතර ඝනකම. එතකොට මිලිමීටරයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලිනේ නේ. මිලිමීටරයක් කියලා කියන්නේ අර අඩුවක තියෙන සෙන්ටිමීටරයක් අතර තියෙන 10න් 10කට බෙදපු එක කොටසක් මිලිමීටරයක්. අන්න ඒ සයිස් එකේ මිලිමීටරයක් හෝ දෙකක් තමයි මිනිස් සම අන්තර්ගත වෙන්නේ. මිලිමීටරයක් හෝ දෙකක්. එතකොට මෙන්න මේ සමයේ මේ තියෙන කොටස් ටික මේ සමයෙන් තියෙන ප්‍රධාන කොටස් ටික මොනවද කියලා අපි මෙතනදී බලන්න හදන්න. එතකොට සමයේ තියෙන මෙතන ඔයාලට පේනවා කළු පාට රෝම දණ්ඩ. මගේ මවුස් එක ඔයාලට පේනවා රෝම දණ්ඩක්. මේ තියෙන රෝමයක් රෝම ගහ. එතකොට මේ රෝම ගහේ අගිස්සේ රෝම සියුනිකාව කියලා කොටසක් තියෙනවා. ඒ වගේම තමයි දරුවෝ ඔය ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි කියලා තියෙන රෝම ආසන්නයෙන් තෙල් වගේ જાතියක් පිට වෙනවා. මේ රෝමයේ ආසන්නයෙන් රෝම කූපය ගාවින් තෙල් වගේ જાතියක් පිට වෙනවා. අපි කියනවා ඒවට සීබම් කියලා. සීබම්. මේ සීබම් කියන જાතිය පිට වෙන්නේ මෙන්න මේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි වල. මේ තියෙන ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. මේ අමතරව සමේ මතු පිට තියෙන අපිචර්මය මතු පිට කොටස. මේ අපිචර්මය. ඔය අපිචර්මයේ පිට තියෙන තවත් ස්තරයක්. ඒ අභිජර්මයේ පිටින් තියෙන අනිත් ස්තරය මේක ඇඳලා නැහැ. නමුත් මතක තියාගන්න ඒ ස්තරයට කියනවා නම කොරස්තරය කියලා. මම නිකන් රූපය අඳින්නම්. මේ සමට පිටින් මෙන්න මේ ටිකේ කොහොම. මේ ටිකේ සමට පිටින් තවත් ස්තරයක් කොහොම තියෙනවා. ඔබ තව ස්තරයක් තියෙනවා. මේකට දෙන නම තමයි කොරස්තරය. කොරස්තරය. හරි. එතන මේ කොරස්තරය කියලා කියන්නේ අපේ මේ හැමේ අපිචර්මයේ මැරිච්ච සෛල එකතු වෙලා හැදිච්ච කොටසක්. මේ අපිචර්මයේ තියෙන සෛල සජීවී සෛල යම් යම් හේතුකින් මැරෙනවා. සූර්ය තාපය අවු රශ්මියට මැරෙනවා. අපි කොහේ හරි ඩෙස් එකකට තියන් හිටියත් එතකොටත් අපේ සමවතු පිට සෛල මැරෙනවා. හරිද? දැන් ඔයාලා දැන් ඩෙස් එක උඩ අත තියාගෙන ඉන්නවනම් ඒ අත තියෙන තැන් වල සෛල ටික මැරෙනවා ඩක්කාර. හරිද? ඒකින්ද අත කොහෙවත් නොගාව ඉන්න එහෙම ඕනේ නැහැ. මැරෙනවා. මැරිච්ච ගමන් ආය අලුතින් හැදෙනවා. ඒ මැරිච්ච සෛල වලින් තමයි මේ උඩ ස්තරය හැදෙන්නේ කොරස්තරය. ඒක තියෙන්න ඕන. අපි ඕක තමයි කුණු අතුලනමයි කියලා රෝල් කර කර යවන්නේ කොරස්තරය තමයි එහෙම යවන්නේ. හැබැයි එයත් ටිකක් යම් ප්‍රමාණයක් ඉන්න ඕන අපේ සමමත්ව පිට. එතකොට සමේ ආරක්ෂාවට ඒකත් වැදගත් වෙනවා. හරි. ඊළඟට මෙතන තියෙන රෝම උද්ගාමක පේශි. අපේ සීතල වෙලාවට මේ රෝම කෙලින් වෙනවනේ මයිල් කෙලින් වෙනවා කියලා කියන්නේ සීතල වෙලාවට. අන්න ඒක කරන්නේ මේ රෝම උද්ගාමක පේශි වල. මෙතන මේ ඉරිකැලි ගොඩක් නේ. රෝම උද්ගාමක පේශි කියලා જાතියක්. එතන තියෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම තව තියෙනවා මෙතන ස්වේද ග්‍රන්ථි. ස්වේද දහඩිය නිපදවන ග්‍රන්ථි. එතන මේ ස්වේද ග්‍රන්ථි වල දහඩිය නිපදවලා ඒ දහඩිය තමයි සමමත පිටට එන්නේ. එතකොට උඩම තිබ්බ කොරස්තරය ඊළඟ අපිචර්මය ඊළඟ යට තියෙනවා චර්මය. මේ ටික චර්මය. ඊළඟ මේ අතරම මේ කළු පාට තිත්තේම දාලා තියෙනවා යටි. මේ තිත් වලට කියන්නේ හිරුන් ලියන්න එපා. පාඩුවේ තියාගෙන ඉන්න මේක. හරිනේ? එතකොට මේ යට තියෙන එකට අතරම කියන අදස් චර්මය කියලා කියන්නේ. යට තියෙන අදස් චර්මය. ඕක තියෙන මේදේ. සමට යටින් තියෙන මේද තට්ටුව. ඒකට කියනවා අපි අදස් චර්මය කියලා. ඒතර බලන්න උඩ තියෙනවා කොරස්තරය ඊළඟ අපිචර්මය ඊළඟ චර්මය ඊළඟ අදස් චර්මය ඔය විදිහට තමයි තියෙන්නේ. ඊළඟ ගත්තොත් එහෙම අපිට ස්නායුවන්ත ඒ කියන්නේ යම් හැමත දැනෙනවනේ යම් දේවල් ප්‍රශ්නේ දැනෙනවා කවුරු හරි අතින් ඇල්ලුවම අපේ හැමත දැනෙනවා නේ වේදනාව ඉදිකට්ටක් අයින්කොට ඒ වේදනාවල් දැනෙනවා. මෙන්න මේව දැනෙන්නේ මේ ස්නායු අන්ත වලට. මෙන්න මේවට තමයි අදාළ උත්තේජන ටික ලබා ගන්න. ඊට පස්සේ එහා තමයි අපි අර ගිය පාඩම කතා කරේ. එහා තමයි මොළය කරා අදාළ පණිවිඩය ගෙනියන්නේ. ස්නායු නියුරෝන මගින් මොළය කරා පණිවිඩය ගෙනියනවා. ඊට පස්සේ තමයි මොළෙන් තීරණ ලබාගෙන නැවත යා පණිවිඩය අපට එවන්නේ. එහෙනම් මේ ස්නායු වල අන්ත අගිසි ටික. ඒවා මේ සමයේ අගිස්සට සම්බන්ධ සමට කරන දේවල් එයාට දැනෙනවට ගන්නවා. ඔය ටික තමයි ඉතින් තියෙන්නේ සාමාන්‍ය සමයේ
මේ හරස් කඩ ගැන කතා කරනකොට මෙන්න මේ ටික තමයි අපි දැනගෙන සිටිය යුතු කාරණා වෙන්නේ. හරි. අපි ලියාගමු මාතෘකාව මානව සම. මාතෘකාව ලියා ගන්න මානව සම. මානව සම. හරි. කියලා ලියලා ඒක යටතේ ලියා ගන්න අලුත් රූලකින් ලියාගෙන යන්න. මිනිස් සිරුරේ තිබෙන විශාලතම ඉන්ද්‍රිය. මිනිස් සිරුරේ තිබෙන විශාලතම ඉන්ද්‍රිය. මිනිස් සිරුරේ තිබෙන විශාලතම ඉන්ද්‍රිය samai. Samai. මිනිස් සිරුරේ තිබෙන විශාලතම ඉන්ද්‍රිය samai. මිනිස් සිරුරේ තිබෙන විශාලතම ඉන්ද්‍රිය සමයි. හරි. ආය අලුත් රූලකින් ගියා ගන්න අලුත් රූලකින්. සම ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය. සම ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය. සම ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය. ලියා ගන්න පළවෙනි එක අපිචර්මය, දෙවෙනි එක චර්මය. පළවෙනි එක අපිචර්මය, දෙවෙනි එක චර්මය. පළවෙනි එක අපිචර්මය, දෙවෙනි එක චර්මය. හරි. අපි මෙන්න මේ රූපය අඳ ගන්න ඕන දැන්. හරිද? මේ රූපය අඳින්න ඕන දැන්. කොරස්තරය, අදස්චර්මය ඒ ටිකත් අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන. හරි පටන් ගන්න ඉක්මනට වැඩි. සාමාන්‍ය කටු සටහනක් විදියට සරල විදියට අඳින්න ඔන්න ඔය රූප ටික. මහා ලොකු ලස්සනක් ඕනේ නැහැ. හරි මම විනාඩි කිහිපයක් දෙන්නම්. රූපය අඳින්න ඊට පස්සේ අපි සමග විස්තර ටික ලියමු.
හරිද? හරිනම් මට හරි කියලා මැසේජ් එකක් දාන්න දරුවෝ. තාම ඉවර නැත්නම් නැහැ කියලා මැසේජ් එකක් දාන්න. හරි හරි. තව පොඩි වෙලාවක් දෙන්නම් මම.
අපේ චර්මයට යටින් තියෙන ඔක්කොම චර්මයට අයිති වෙන්නේ. ඔව්. ඔක්කොම නෙමෙයි අදස් චර්මය නෑ. හරිද? අදස් චර්මය නෑ. හොඳේ. අපේ චර්මය ඊළඟ හරිනම් අදස් චර්මය කියලා තමයි තුන්වෙනි කොටස තියෙන්නේ. ඒතර අපේ චර්මය තමයි අපිට තියෙන ප්‍රධාන කොටස් දෙක. චර්මයට යටින් තමයි අදස් චර්මය තියෙන්නේ. පර්යන්ති ස්නායු පද්ධතිය කරා මම හිතන්නේ. පර්යන්ති ස්නායු පද්ධතිය අපි කරා. පර්යන්ති ස්නායු පද්ධතියට තමයි අපි කරේ කපාල ස්නායු යුගල්නේ. කපාල ස්නායු සහ සුසුම්නා ස්නායු කියලා 31 12 ගැන කතා කරන්නේ. මාතෘකාවල් ලියලා උඩට එක් කරලා තියෙනවා. හරි වගේ හැමෝම නේ. නැහැ නේද? ඉක්මන් කරමු ටිකක්. හරි අපි පටන් ගමුනේ. කොරස්තරය කියන එක අයිති වෙන්නේ මොකටද කියලා අහනවා.
කොරස්තරයත් අපි චර්මනේ උඩින් තියෙන නමුත් අපි ඒක ගණන් ගන්නෙ නැහැ. අපි චර්මයට තමයි ඒකත් අයිති වෙන්නේ. හරිද? නමුත් ඒක අපි ගණන් ගන්නෙ නැහැ. ටියුට් එක කරන්න දාලා ටියුට් එක කරනවා මේ පාඩම ඉවර වෙලා. ටියුට් එක වෙලස්මින් දාලා තිබ්බම හරි. එහෙනම් අපි ඊළඟට කතා කරන්න හදන්නේ ඔයයි තියෙන යම් යම් දේවල් විස්තර. අපි චර්මය ගැන අපි දැක්කම පේනවනේ ඔයාලට. අපි චර්මය මේක සෛල ස්තර සෛල ටිකක් තියෙනවා මේ අපි චර්මයේ සෛල ස්තර කීපයක් ඉතින් මේ උඩුව මේ අපි චර්මයේ හැදිලා තියෙන්නේ. කොරස්තරය ගැන මම කිව්වනේ කොරස්තරය කියලා කියන්නේ අජීවී සෛල තියෙන ස්ථානයක්. හරිද? ඒ වගේම තමයි මේ අපි චර්මයේ පහළින් කොටස මේවල තද කළු පාට තිත් වර්ගයක් දාලා තියෙන පේනවනේ. මෙන්න මේවයි තමයි මෙලනින් කියන වර්ණකය නිපද වෙන්නේ. මෙලනින්. ඒ මෙලනින් කියන වර්ණකය නිසා තමයි අපේ හැම දුඹුරු පාට වෙලා තියෙන්නේ. අපි දුඹුරු සමක් සහිත මිනිස්සුනේ. නැත්නම් අපි කළු සමක් අපි තලෙලු කියලා කියනවා. ඒ අපි තලෙලු නැත්නම් කළු සමක් වෙන්නේ මෙන්න මේ ටිකෙන් හදන මෙලනින් කියන වර්ණකය නිසා. මේ මෙලනින් වර්ණකය ඇයි අපිට කියලා අහුවොත් ඇයි සුදු ජාතිකයින්ගේ මෙලනින් වර්ණකය නැහැනේ. ඔව්. ඇයි අපිට මෙලනින් වර්ණකය සූර්යාගේ ඉඳන් එනවා අහිතකර පාරජම්බුල කිරණ. සූර්යාගේ ඉඳන් එනවා අහිතකර පාරජම්බුල කිරණ. මේ ඉහළින් එන මේ අහිතකර පාරජම්බුල කිරණ ඇඟ ඇතුළට ආවොත් අපිට විවිධ රෝගාබාධ හට ගන්නවා. මේ මෙලනින් වර්ණකය මගින් මොකද කරන්නේ? ඒ සූර්යාගෙන් අහිතකර පාරජම්බුල කිරණ අපේ ඇඟ ඇතුළට එන එක වළක්වනවා මෙලනින් වර්ණකය මගින්. එතකොට ඇයි ඉතින් සුදු ජාතිකයින්ට එහෙම වෙන්නේ නැත්තේ? මතක තියාගන්න සාමාන්‍යයෙන් කළු සමක් දුමුරු සමක් නැත්නම් මේ තල්ලු සමක් තියෙන්නේ සමකය ආසන්නයේ රටවල් වල මිනිස්සුන්ට. සමකය ආසන්නයේ රටවල් වල මිනිස්සුන්ට. සුදු ජාතිකයෝ සාමාන්‍යයෙන් ඉන්නේ උත්තර ද්‍රව්‍ය කිට්ටුවට යනකොට. දක්ෂිණ ද්‍රව්‍ය කිට්ටුවට සමකයෙන් උඩහට සහ පහළට යනකොට තමයි ඉන්නේ. ඒතර වැඩිපුර සූර්ය තාපය ලැබෙන්නේ සමකය ආසන්නයට. අපි ඒක දන්නවා ඔයාලා අහලා තියෙනවා. සමකය ආසන්නයට වැඩිපුර සූර්ය තාපය ලැබෙන්නේ. එහෙනම් වැඩිපුර පාරජම්බුල කිරණත් ලැබෙන්නේ සමකය ආසන්නයේ රටවල් වලට. එහෙනම් සමකය ආසන්නයේ රටවල් වල ඉන්න මිනිස්සු තමයි කළු ජාතිකයෝ බවට පත් වෙලා තියෙන්නේ. ඒක නැතුව මේ වෙන හේතුවක් නිසා නෙවෙයි. සූර්යාගෙන් එන හිතකර පාරජම්බුල කිරණ වැඩිපුරම ලැබෙන්නේ සමකය ආසන්නයේ රටවල් වලට. ඒකෙන් වැළකෙන්න තමයි මේ මිනිසුන්ට ස්වභාව ධර්මය දීලා තියෙනවා මෙලනින් කියන වර්ණකය. ඒ නිසා තමයි යාලා දුඹුරු කළු ස්වභාවයේ වර්ණයන් ගන්නෙ. නමුත් සුදු ජාතිකයෝන්ට ඒව ඕනේ නැහැ. යාලට මේ සූර්යාලෝකේ හරිය අඩුවෙන් ලැබෙන්නේ. ඒක නිසා යාලට පාරජම්බුල කිරණත් හරිය අඩුවෙන් ලැබෙන්නේ. ඒක නිසා යාලට සමය මෙලනින් වර්ණකය අවශ්‍ය වෙන්නේ නැහැ. එනකොට මම කිව්වා මෙලනින් කියන වර්ණකයෙන් මොකද කරන්න කියලා. ඒ වගේම තමයි චර්මයේ තියෙන දේවල් කියලා අපි දැන් දැක්කනේ. ස්වේද ග්‍රන්ථි ටික, ওই ස්නායු අග්‍ර ටික, ওই ටිකනේ රෝම කූපයේ තියෙන ඒ රෝම උද්ගාමක පේශී ටික. මේ ටික තමයි සාමාන්‍යයෙන් චර්මයේ තියෙන ඊට රුධිර කේශනාලිකා. සමේ ඉරුණන් ලේන්නේ රුධිර කේශනාලිකාවට නැත්නම් හීරිච්ච නිසා. නේ රුධිර කේශනාලිකා තුවාලවම තමයි ලේන්නේ සමේ. හරි. චර්මයට ඇතුළෙන් තමයි අදස් චර්මයේ තියෙන. ඒක අදස් චර්මයේ තමයි මේදය තැන්පත් වෙන්නේ. අපි කන කෑම වල තියෙන මේදය. අපි වැඩිපුර කාබෝහයිඩ්‍රේට් කෑම ගත්තම, පිටිසහිත ආහාර ගත්තම අපි එච්චර හිතන්නේ නැහැ පිටිසහිත ආහාර ගත්තම කොහොමද මේදය හැදෙන්නේ කියලා. නමුත් මතක තියාගන්න කාබෝහයිඩ්‍රේට් තමයි වැඩිපුර කෑවම මේදය බවට පත් වෙන්නේ අවසානයේ ඇඟ ඇතුළේදී. ඊට පස්සේ තමයි ඒවා සමයට තැන්පත් වෙන්නේ. ඒකයි පිටිසහිත ආහාර ගත්තම මහත් වෙන්නේ කට්ටිය. මහත් වෙන ප්‍රධානයෙන් පිටිසහිත ආහාර කාබෝහයිඩ්‍රේට් ආහාර. එහෙනම් මේ මහත් වෙනවයි කියලා කියන්නේ අදස් චර්මයේ මේදය තැන්පත් වීම වැඩි වෙන එක. ඒක තමයි මහත් වෙනවයි කියලා කියන්නේ. හරි. එහෙනම් අපි ඔය කාරණාට සඳහන් කරගනිමු. හරිනේ. අපි ලියාගමු මෙන්න මෙහෙම. දැන් රූපසරහ නැන්දානේ නේ. රූපසරහ නැන්ද නිසා අපි මුලින්ම කොරස්තරය කියන එක ලියමු කමක් නැහැ. නිකමට වගේ පොතේ නැහැ. හැබැයි ලියලා තියෙනවා. ලියාගන්න අනුමාත්‍රකාවක් කොරස්තරය කියලා. කොරස්තරය. කොරස්තරය. හරි.
ඒකේ අර්ථය ලියාගනිමු. අපි චර්මයට මතු පිටින් නැති. අපි චර්මයට මතු පිටින් නැති. අපි චර්මයට මතු පිටින් නැති. අජීවී සෛල ඇති ස්තරයකි. අජීවී සෛල ඇති ස්තරයකි. අජීවී සෛල ඇති ස්තරයකි. හරි. ඒත් ඒකට ඊළඟ ලියාගමු චර්මය කියලා. සෝරි අපි චර්මය කියලා මාතෘකාව ලියාගන්න. අපි චර්මය. අපි චර්මය කියලා ලියාගන්න. ඒකේ අර්ථය ලියාගන්න මෙන්න මෙහෙම. ඒකේ අර්ථය ලියාගන්න. අපි ඒක වැදගත්ම ටික විතරක් ලියමු. අපි චර්මයේ පහළ ස්තරයේ. අපි චර්මයේ පහළ ස්තරයේ අපි චර්මයේ පහළ ස්තරයේ ඇති මෙලනින් වර්ණකය මගින් අපි චර්මයේ පහළ ස්තරයේ ඇති සෛල වලින් අපි චර්මයේ පහළ ස්තරයේ ඇති සෛල වලින් අපි චර්මයේ පහළ ස්තරයේ ඇති සෛල වලින් මෙලනින් වර්ණකය නිපදවයි. මෙලනින් වර්ණකය නිපදවයි. මෙලනින් වර්ණකය නිපදවයි. එම වර්ණකය මගින් එම වර්ණකය මගින් එම වර්ණකය මගින් සූර්යාගේ සිට එන
එම වර්ණකය මගින් සූර්යාගේ සිට එන සූර්යාගේ සිට එන අහිතකර පාරජම්බුල කිරණ අහිතකර පාරජම්බුල කිරණ අහිතකර පාරජම්බුල කිරණ වලින් සම ආරක්ෂා කරයි වලින් සම ආරක්ෂා කරයි හරි ඊළඟ දාගමු චර්මය කියලා මාතෘකාව චර්මය චර්මය හරි චර්මය කියන ලියාගනිමු දරුවෝ චර්මය කියන එකට මෙහි 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 රෝම සියුනිකා රෝම සියුනිකා 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 කියන්නේ රෝම වල තියෙන අග්ගිස්ස මෙහි රෝම සියුනිකා මේ රෝම සිවුනිකා ස්වේද ග්‍රන්ථි स्वेद ग्रंथि स्नेह श्रावी ग्रंथि
स्नेहस्रावी ग्रंथि स्नायु अंत स्नायु अंत स्नायु अंत रुधिरकेशनालिका भवति रुधिरकेशनालिका भवति रुधिरकेशनालिका भवति හරි. ඒ අපි කතා කරේ චර්මය පිළිබඳව ආයෙත් කියන්නලු මම ආයේ කියන්නම් ආයෙත් තියෙන්නේ අර චර්මයේ යටතේ තමයි කියන්නේ හරනේ චර්මයේ තුල නැත්නම් මෙහි තුල මේ තුල රෝම සියුනිකා ස්වේද ග්‍රන්ථි රෝම සියුනිකා ස්වේද ග්‍රන්ථි ස්නේහස්රාවී ග්‍රන්ථි රෝම සියුනිකා ස්වේද ග්‍රන්ථි स्नेहस्रावी ग्रंथि स्नायु अंत रुधिरकेशनालिका भवति स्नायु अंत रुधिरकेशनालिका भवति रुधिरकेशनालिका भवति हरि දැන් ලියා ගන්න තව මාතෘකා අදශ්චර්මය ඒකත් ලියමු අපිනේ අදශ්චර්මය අදශ්චර්මය හරි අදශ්චර්මයට ලියා ගමු මෙන්න මෙහෙම අපි චර්මයට පහලින් පිහිටා ඇති අතර 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 මෙහි මේදය තැන්පත් වේ මෙහි මේදය තැන්පත් වේ මෙහි මේදය තැන්පත් වේ
මෙහි මේ දේ තැන්පත් වෙන්නේ. හරි. ඊළඟ සමේ කාර්යයන් වලට යනවා. දැන් අපි අතින් සමේ කාර්යයක් කියවුවානේ. මොකක්ද ඒ කාර්යය? අර සමේ තියෙන මෙලනින් වර්ණකයේ මගින්. මෙලනින් වර්ණකයේ මගින් සූර්යාගෙන් සිටෙන අහිතකර පාරජම්බුල කිරණ ඇඟ ඇතුළට එන එක වළක්වනවා. ඔන්න එක ප්‍රයෝජනයක්. සමේ කෘත්‍යය. තව එකක් අපි මුලින්ම පටන් ගන්නකොට කිව්වා මේ බාහිර ලස්සන අලංකාරය දෙන්න මේ සම්මතිය. මේක පිළිවෙල. නැත්නම් මේ සම නැතුණා කයික තුවාලයක තරක් කියන. ඒතර ලේනවා, රතු පාටයි මේ දේවල් එක ඉන්නේ සම නැතුණාම සම තියෙනකොට අපිට ඒ ස්වභාව සාමාන්‍ය අලංකාරය පේනවා. ඊට අමතරව යම් යම් දේවල් දැනෙන්නේ මේ හැමත උෂ්ණත්වය, පීඩනය, වේදනාව, සිසිලස මේ දේවල් දැනෙන්නේ මේ සමේ තියෙන රෝම කේශයන්. සමට ඒවත් අයිති. ඒකත් සමේ තියෙන කෘත්‍යයක් වෙනවා. ඊට අමතරව බහිස්රාවී කෘත්‍ය ඉටු කරනවා. ඊයේ පාඩමකත් ඉගෙන ගන්නවා. දහඩිය නිපදවන ග්‍රන්ථි, ශ්වේත ග්‍රන්ථි, ඒව මගින් යූරියා, යූරික් අම්ලය, ජලය, ලවණ මේවා පිට කරනකොට බහිස්රාවී කාර්යයක් සම විසින් අපිට ඉටු කරලා දෙනවා. එහෙනම් මේ සමේ තියෙන ප්‍රධාන කාර්යවලට අමතරව තව එකක් තමයි විටමින් D නිපද වීම. විටමින් D අපි දන්න උදෑසන ඉරුවෙලිය. අපි කියනවා ඉරුවෙලියෙන් අපිට පාරජම්බුල කියන අහිතකර පාරජම්බුල කියන ලැබෙනවා කියලා. නමුත් උදේ කාලයේ ඉරුවෙලිය උදෑසන සාමාන්‍ය උදෑසන කියලා කියන්නේ 10 11 නෙවෙයි උදේ. උදේ 7ත් 9ත් අතර කාල සීමාව. දැන් අවුව වැටෙන කාල සීමාවේ ඒ අවුව මගින් අපේ සම මගින් අවුව වැටෙනම අපේ සම මගින් විටමින් D කියන විටමින් D නිපද වීම සිද්ධ කරනවා. එතකොට මේ සමයේ තියෙන ප්‍රධානම කාරණය තව එකක් තියෙනවා. ඒ තමයි අපේ දේහ උෂ්ණත්වය පාලනය කරනවා. මම ඒක කියලා දෙන්න මේ ඔකේ ක්ලාස් එකේ තව තියෙනවා හොඳට ඉගෙන ගන්න. ගොඩාක් හීතල දවසක මොකද අපි අචලතාපී සතුන්. අචලතාපී කියන්නේ දේහ උණුසුම නොවෙනස් නියත දේහ උෂ්ණත්වයක් තියෙන සතු. මගේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. ඔයාලට තේම හැම මිනිහෙකගේ මේමයි. ආසන්න ලෙස සෙල්සියස් අංශක 37යි. සාමාන්‍ය 36.9යි කියලා අපි කියන්නේ. නිවැරදිව කියනවා 37 කියලා අපි පොඩි පන්ති වලදී ඉගෙන ගන්නවා. එතකොට මේ අගය නොවෙනස්ව තියෙන්න අපි නිරෝගීව ඉන්න නම්. නමුත් ගොඩාක් හීතල දවසකට අපි ගොඩ වතුරේ ඉන්න වෙලාවක සීතලයි. අන්න ඒ වගේ වෙලාවකට මේ අපේ ඇඟේ උෂ්ණත්වය අඩු වෙන්න උත්සාහ කරනවා. මොකද ඒක අපිට සමහර රෝගී කරන්න හේතුවක් වෙනවා. ඒක නිසා මේ 37 තියාගන්න ඒ විදිහට මම මේ සම මගින් යම් කාර්යයන් කරනවා. එකක් තමයි මේ රෝම උද්ගාමක පේශී මගින් රෝම කෙලින් කරනවා. අපේ රෝම උද්ගාමක පේශී කියලා જાතක කතා කරන්නේ. ඒකේ රෝම කෙලින් කරනවා. මයිල් කෙලින් වෙනවා කියලා අපි කියන්නේ. මයිල් කෙලින් වෙනවා තමයි බය වුණාම මේ වගේ දේවල් වල නේ. ඇඟේ හිරිකඩු පිපෙනවා කියලා කියනවා. හරිද? සීතල වුණාමත් ඒ වැඩේ වෙනවා. ඒකෙදි මේ රෝම කෙලින් වුණාන් පස්සේ මේ රෝම අතර තාප පරිවාරක වායු ස්ථානයක් ගබඩා කරගන්න පුළුවන්. රඳවා ගන්න පුළුවන්. තාප පරිවාරක. ඒකෙන් අර ඇඟේ තියෙන රස්නේ ටික එළියට යන්නේ නැහැ. මොකද ඇඟේ තියෙන රස්නේ ටිකත් එළියට ගියොත් තව ඉඳලා වෙනවා. ඇඟේ උණුසුම ආරක්ෂා කරගන්න ඕන. ඒ ඇඟේ උණුසුම ආරක්ෂා කරගන්න නම් තාප පරිවාරක වායු ස්ථානයක් සමග පිට රඳවා ගන්නවා. ඒක කරන්නේ අර රෝම උද්ගාම පේශි වලින් රෝම කෙලින් වෙනවා. ඒ අතර රෝම අතර තමයි වායු ස්ථානය තියන්නේ. ඊට අමතරව තව එකක් තියෙනවා. ඒ තමයි මේ සම මතු පිටට එන රුධිර ප්‍රමාණය අඩු කරනවා ඉතින් සීතල දවසට. සම මතු පිටට එන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. මොකද සම මතු පිටට ලේ ආවොත් ලේ වලින් තාපය එළියට යනවා. ලේ වලින් සම මතු පිට කියන්නේ එළියට යන ලේසි ඉන්නේ. දැන් රුධිරයේ සම මතු පිට සමාසන්න වෙනවා කියන්නේ රුධිරයේ තියෙන තාපය එළියට යන ලේසි. ඒක නිසා සම මතු පිටට එන රුධිර ප්‍රමාණය අඩු කිරීම කරනවා. ගොඩාක් ප්‍රශ්න දවසක දාඩිය දානවා. මොකද අපේ ඇඟේ රස්නේ පිට වෙන්න ඕන ගොඩක් රස්නේ වෙලාවට. ඇඟේ රස්නේ වැඩි වෙන්න හොඳ නැහැ. ඒතර ඇඟේ තියෙන තාපේ ඇඟේ තියෙන උෂ්ණත්වය උණුසුම එළියට පිට කරන්න ඕන. අන්න ඒක පිට කරන ක්‍රමයක් තමයි දහඩියම. දහඩිය. ඒතර දාඩිය දැම්මම ඇඟේ රස්නේ ටික දහඩියෙන් උරා ගන්නවා. අන්න ඇඟේ රස්නේ අඩු වෙනවා ඒක. මේ මම කතා කරන්නේ ගොඩක් උණුසුම මෙච්චර වෙලාවට. එහෙනම් දහඩිය ගන්න ශ්වේත ගන්න තියෙන්නේ සමවයි. ඊට අමතරව සම මත පිටේ රුධිර ප්‍රමාණය වැඩි කරනවා. ඔය ගොඩක් රත් වෙච්ච වෙලාවට රස්නේ වෙලාවට බලන්න ගොඩක් සෙල්ලම් කරපු වෙලාවට බලන්න
ටිකක් සම සුදු පැහැති කෙනෙක් දිහා නේ සුදු කෙනෙක් දිහා බලන්න එයාගේ ඇඟ රතු පාට වෙලා රත් පැහැගෙනවා. ඇයි සම මතු පිටන රුධිර ප්‍රමාණය වැඩි. එතකොට ලේ වලින් තාපය පිට කරන්න පහසුයි. ලේ වල තියෙන තාපය ටක් ගාලා එළියට යවා ගන්න ඉස්සෙල්ලා ඇඟේ රස්නේ වැඩි වෙච්ච වෙලාවට අඩු කරගන්න උපක්‍රම තමයි තියෙන්නේ. එහෙනම් මේ සම වගේ තවත් කාරණාවක් කරනවා කියන්නේ ඒ තමයි ඇඟේ උෂ්ණත්වය නියත මට්ටමක තියාගන්නත් එයා උදව් කරනවා. එහෙනම් අපි මේ සම කියන කෙනා වගේ කාර්යයන් ගණනාවක් කිව්වා නේ. අපි එහෙනම් ඒ ටික ලියාගමු. වැඩි විස්තර ලියන්නේ නෑ මම. සමාන කරුණු වලට විතරක් විස්තර ලියමු. ඕන නම් විතරක්. හරිද? සමාන කරුණු තනි කරුණු අපිට ලියුවා නම් අපිට දැක ගම අඳුර ගන්න පුළුවන්. ඒක නිසා විස්තර අවශ්‍ය විතරයි දෙන්නේ. අච්චුපතේ නම් තියෙන විස්තර මම ඉතින් සේරම ලියන්නේ නැහැ. හරි. ලියා ගන්න අණු මාත්‍රිකාවක් සමෙහි කෘත්‍යයන්. සමෙහි කෘත්‍යයන්. මගේ කටහඬ පැහැදිලිව ඇහෙන්නේ නැහැ. කටහඬ තෙවුණු නැහැ. සර් කට ළඟට මයික් එක ලං කරාම හරියට ඇහෙනවා. එතන මම මයික් එක පාවිච්චි කරන්නේ නැහැ නිකන් මේ ලැප් එකේ සවුන්ඩ් එකෙන් තමයි කතා කරන්නේ. හැමෝටම එහෙමද දන්නේ නැහැ. මං කියන්නේ අපැහැදිලිද? පොඩ්ඩක් බොල් හන්නට නෑ සර් නැහැ කියලා කියන බොල් කියලා කියන බොල් මේ නිකන් අර දෙදරන ගතියක් නැත්නම් අපි කියනවා මේ අnder රැවුදන ගතියක් තියෙනවා ඒකයි කියන්නේ නේ රැවුදන ගතියක් නැත්තේ ඒකයි හරි හොඳට වැහෙනවා කියලා කියනවානේ හරි අපි ලියාගමු මෙන්න මෙහෙම. ලියාගමු මෙන්න මෙහෙම. මාතෘකාව ලියවන්නේ සමෙහි කෘත්‍යයන් කියලා. සමෙහි කෘත්‍යයන්. සමෙහි කෘත්‍යයන්. හරි අපි පළවෙනි කරුණ ලියාගමු පළවෙනි කරුණ ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කරයි 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 එතන යටි පොඩි කාරණාවක් ලියමුනේ එතන යටි පොඩි කාරණාවක් ලියමු පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කිරීම පාරජම්බුල කිරණ වලින් කියන්නේ ප්‍රධාන කරුණ තමයි ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කරයි. ඒකේ යටතේ තමයි මේ ලියන්නේ පොඩි කරුණු විදියට ලියන්නේ. පොඩි තරු ලකුණු දෙවල ලියන්න කමක් නැහැ. පළවෙනි එක ලියා ගන්න පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරයි. පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරයි. පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරයි. හරි ඊළඟ ඒක යටතේමයි හරිනේ ආරක්ෂක ආවරණය යටතේමයි දෙවෙනි එක ඊළඟ එක ලියා ගන්න
ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සම ආරක්ෂා කරයි. නැත්නම් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් දේහය ආරක්ෂා කරයි. මොකද උන්ට ඇතුළට එන්න දෙයක් නැහැ. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් දේහය ආරක්ෂා කරයි. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් දේහය ආරක්ෂා කරයි. හරි. සුද්ධ ජීවීන්ගේ දේහය ආරක්ෂා කරයි කියලා ලිව්වා. ඊළඟ ලියා ගන්න දේහය වියලීමෙන් ආරක්ෂා කරයි. ඒක යට තමයි ලියන්නේ තුන්වෙනි කරුණ. අර තාම ලියන ආරක්ෂක ආවරණය කියන එක යට තමයි. දේහය වියලීමෙන් ආරක්ෂා කරයි. දේහය වියලීමෙන් ආරක්ෂා කරයි. දේහය වියලීමෙන් ආරක්ෂා කරයි. හරි. දැන් ලියගමු දෙවෙනි ප්‍රධාන කරුණ. දෙවෙනි ප්‍රධාන කරුණ දේහ උෂ්ණත්වය පාලනය කරයි. දේහ උෂ්ණත්වය පාලනය කරයි. දේහ උෂ්ණත්වය පාලනය කරයි. අපි ඒක යටතේ පොඩ්ඩක් ලියමු. මොකද ඒක ලිව්වෙම නැති නිසා නේ. දේහ උෂ්ණත්වය වැඩි වූ විට යටින් ලියාගෙන යන ඡේදයක් වගේ ලියාගෙන යන දේහ උෂ්ණත්වය වැඩි වූ විට දේහ උෂ්ණත්වය වැඩි වූ විට ස්වේද ග්‍රන්ථි මගින් දහඩිය නිපදවයි. ස්වේද ග්‍රන්ථි මගින් දහඩිය නිපදවයි.
ස්වේද ග්‍රන්ථි මගින් දහඩිය නිපදවයි. හරි. තවද ඒකටම ලියන්න. තවද සම මතු පිටට එන රුධිර ප්‍රමාණය වැඩි කර සම මතු පිටට එන රුධිර ප්‍රමාණය වැඩි කර රුධිර ප්‍රමාණය වැඩි කර තාපය පිට කරයි. හරි. ඊළඟට ලියාගමු මෙහෙම සීතල වූ ඒ රත් වෙච්ච උනාමනේ එහෙමුනේ අරක යට තමයි ලියන්නේ. සීතල වූ විට රෝම උද්ගමනය වී සීතල වූ විට රෝම උද්ගමනය වී ඒ කියන්නේ රෝම කෙලිගෙනවා කියන එක
රෝම උද්ගමණය වී පේන්නේ නැහැ කියලා දාලා තියෙන මොකද්ද? උද්ගමණය. සීතල වූට රෝම උද්ගමණය වී තාප පරිවාරක වායු ස්තරයක් තාප පරිවාරක වායු ස්තරයක් තාප පරිවාරක වායු ස්තරයක් රඳවාගෙන තාපය පිටවීම අවම කරයි. රඳවාගෙන තාප පරිවාරක වායු ස්තරයක් රඳවාගෙන තාපය පිටවීම අවම කරයි. තාප පරිවාරක වායු ස්තරයක් රඳවාගෙන තාපය පිටවීම අවම කරයි. හරි. පේන්නේ නැහැ කියලා කියනවා සිග්නල් වල මොකක් කර අවුලක් ඇති නේ? ඇහෙනවා නම් එච්චරයි. පේන්නේ නැතිවක් කමන්නේ. හරි. ඊළඟට ලියාගනිමු තුන්වෙනි මාතෘකාව තුන්වෙනි එක. සංවේදී අවයවයක් ලෙස ක්‍රියා කරයි. සංවේදී අවයවයක් ලෙස ක්‍රියා කරයි. සංවේදී අවයවයක් ලෙස ක්‍රියා කරන වීඩියෝ එකේ හිර වෙලා පේන්නේ. මම පේන්නේ නැත්නම් එහෙමද? පේන්නේ බලන්න හරිනම් හරි කියලා මැසේජ් එකක් දාන්න හරියනකොට මං කියනේම ඇහෙනවනේ
හරි. කියන වැයරණ අච්චර අවුලක් නැහැ. මොකද මේ ටික ලියන්න බෝඩ් එක ලියවෙන්නේ නැති නිසා. කියන ටික ලියාගන්න. මාව පේන්න ඕනේ. සංවේදී අවයවයක් ලෙස ක්‍රියා කරයි කියලා ලිව්වනේ. සංවේදී අවයවයක් ලෙස ක්‍රියා කරයි. ඒක යටතේ මුකුත් ලියන්න ඕනේ නැහැ. එතකොට අපි ලියමු හතරවෙනි කාරණාව. හතරවෙනි කාරණාව විටමින් D නිෂ්පාදනය කරයි. හතරවෙනි කාරණාව විටමින් D නිෂ්පාදනය කරයි. විටමින් D නිෂ්පාදනය කරයි. විටමින් D නිෂ්පාදනය කරයි. හරි. විටමින් D නිෂ්පාදනය කරයි කියන එක යටතේ විටමින් D නිෂ්පාදනය කරයි කියන එක යටතේ ඒක යටතේ ලියා ගන්න මෙහෙම උදෑසන හිරුවෙලිය මගින් උදෑසන හිරුවෙලිය මගින් උදෑසන හිරුවෙලිය මගින් උදෑසන හිරුවෙලිය මගින් සමෙහි විටමින් D නිපද වේ. සමෙහි විටමින් D නිපද වේ. සමෙහි විටමින් D නිපද වේ. හරි. ඊළඟට ලියගමු බහිස්රාවී කාර්ය සිදු කිරීම. බහිස්රාවී කාර්ය සිදු කිරීම. බහිස්රාවී කාර්ය සිදු කිරීම.
බහිස්රාවී කාර්ය සිදු කිරීම. මේක ඇත්තට මුකුත් ඕනේ නැහැ. අපි දන්නවනේ ඒක ඉස්සර පාඩේ මොකක්ද කතා කරා අපි දහඩිය පිටවීමෙන් බහිස්රාවී කාර්ය සිද්ධ වෙනවා කියලා. හරි. එතනින් පස්සේ ඔන්න අපි සමේ කාර්යයන් කරා දැන් තියෙන්නේ සම ආරක්ෂා කරගන්න මොනවද අපිට කරන්න පුළුවන් දේවල් කියලා. මේවා මා උත්වේ කියන්න ඕනේ නැහැ. සම ආරක්ෂා කරගන්න. ඒතකොට අපේ හැම දැන් ගොඩක් වෙලාවට අපි ටීවී එකේ දකින්නේ අපේ මේ සම ආරක්ෂා කරන ක්‍රීම් වර්ග ඕවානේ තියෙන්නේ. නමුත් ඒව සමය ආරක්ෂාවට හොඳයිද? නැහැ. ඒව සමට හානි කර දේවල්. සමහර ක්‍රීම් වල තියෙන සම්පූර්ණ බැරලෝහ වර්ග. බැරලෝහ කියන්නේ ශරීරගත වුණාම වක්වඩු ආබාධ විවිධ පිළිකා වර්ග හැදෙන ක්‍රීම් තමයි බහුතරයක් තියෙන්නේ. වෙළඳ නාම වලින් එක වෙළඳ නාම වලින් තියෙන ඒවා. තව සමහරක් ඒවා තියෙන බ්ලීචින් පවුඩර්. ඒ කියන්නේ සමය මතු පිට පුලුස්සනවා. සමය මතු පිට පිලිස්සන සුදු පැහැද සුදු බැරි වෙනවා. ඒක තමයි අපි කියන සුදු වෙලා ක්‍රීම් ගාලා මොකද ගන්න ක්‍රීම් එක. ඒක. හරිද? ඊට අමතරව තව ඒවා තියෙනවා ඔය අපි කියනවා ගල් අඟුරු වගේ දේවල්. කණිතෙල් වල තියෙන යම් යම් දේවල් ගල් අඟුරු. ඒවෙන් සම පිරිසුදු කිරීම කරන යම් යම් දේවල් තියෙනවා කියලා ඒවා පාවිච්චි කරන කට්ටියකුත් තියෙනවා. ඔය අපි කියනවා කාබන් වර්ග තියෙන තැන් නේ. එතකොට ඔය වගේ දේවල් වර්තමානයේ තියෙන්නේ. වර්තමානයේ ඇත්තටම ඔය සූර්යාලෝකයෙන් හැම ආරක්ෂා කරගන්න සන් ක්‍රීම් වර්ග. හරි අඩුයි. මිනිස්සු සන් ක්‍රීම් වර්ග පාවිච්චි කරන්නේ නැහැ. ඒකට එක හේතුවක් ඒ සන් ක්‍රීම් එක නැත්නම් සූර්යාලෝකයෙන් සමට සිදු කරන හානිය වළක්වන්න තියෙන ක්‍රීම් එක ගෑවම සුදු පාටට පේන්නේ. අර ඔයා දැකලා ක්‍රිකට් පීඩකයේ මුහුණු වල දාගෙන ඉන්නේ. අර නිකන් ක්‍රීම් ගෑවම නිකන් ගෑවම පේන කියලා ක්‍රීම් එක දාලා දෙන්නත් කියලා. සුවඳ විතරයි තියෙන්නේ. නමුත් සන් ක්‍රීම් එකේ තියෙන්නේ ඒක ගෑවම පේනවා සුදු පාට. අන්න ඒක නිසා මිනිස්සු ඕක ගාගෙන යන්නේ කැමති නැහැ. මොකද අවුවේ යනකොට අර ක්‍රීම් එක ගාන ගියම සමහර හානියක් වෙන්නේ නැහැ. ඒක ක්‍රීම් ක්‍රීම් එක ගාව මම තමයි එහෙම පිටිම වේලා තියෙන්නේ. ඉතින් ඒක පාර යනකොට මගුල් ගෙවල් වල කොහේ යනකොට ඔය ක්‍රීම් එක ගාන යන්නේ බෑ. ඒක නිසා ජනප්‍රිය නැහැ. හරිද? නමුත් අතන මේක තමයි අන්න ඒක නම් හොඳයි ක්‍රීම් එක. මොකද සූර්යාගේ වෙන හානිය සමහර වෙන හානිය වළක්ව ගන්න පුළුවන්. හරි. ඒක අපි පැත්තකින් කියමුකෝ. මේක අමතරව මේ සමය ආරක්ෂාව සම පිරිසුදුව තියා ගන්න ඕනේ නේද? නේ? හැම පිරිසුදුභාවය අනිවාර්යෙන්ම තියා ගන්න ඕන. ඒකට ඒක පුළුවන් හැම ආරක්ෂා කරගන්න ඉන්න ක්‍රමයක්. අනිත් එක තමයි පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න එක. නේ? පෝෂ්‍යදායී ආහාර වේලක් අපි සාමාන්‍යයෙන් ඔය විටමින් A, විටමින් E වර්ග වැඩිපුර තියෙන ආහාර තමයි සමය ආරක්ෂාවට ගන්න ඕන. ඒතර මේ වැල මිටවල වල තියෙන ගොරෝසු ගති මේවා ඉන්නේ විටමින් වර්ග අඩු වුණා. එහෙනම් විටමින් A සහ E අපේ සම පැහැපත් කරනවා. ඒතර ඒව සහිත ආහාර තමයි ගන්න. ඒවා කියන ආලේපන ගාන වැඩක් නැහැ. ඒවා තියෙන ආලේපන ගාන වැඩක් නැහැ. ඒක ඇතුලෙන් තමයි පෝෂණය සමට දෙන්න ඕන. හරිද? එහෙනම් ඒවා ආහාර විදිහට ගන්න ඕන. ඊළඟ කාරණාව තමයි මේ සම පිරිසුදු තියා ගන්න ඕන කියලා අපි කිව්වා. දැඩි සූර්ය තාපයට අපි ලක් නොවි ඉන්න ඕන නේ. දැඩි හිරු රශ්මියට ලක් නොවි ඉන්න පුළුවන් නම් අන්න හරි. හිරු රශ්මිය තියනවාට පුළුවන් තරම් අපි සුදු වර්ණයේ සහිත අඳුම් අඳින්න ඕන. ඒතර සමට වෙන හානිය අවම වෙනවා. කළු පාට අඳුම් ඇඳුම් මොකද වෙන්නේ? සූර්ය තාපය ඇඟට වැඩිපුර උරා ගන්නවා. උරාගෙන සමට ඒක හානි කර වෙන්න පුළුවන්. ඊළඟට අමතරව තවත් එකක් තමයි දුම්පානය, මත්පැන් පානය ඒවා නොකරන්න ඕන. දුම්පානය, මත්පැන් පානය නොකර ඉන්න ඕන. මොකද ඒවා රුධිරකේශ නාලිකාවලට හානි කරන්න පුළුවන්. ඒ රුධිරකේශ නාලිකාවලට හානි කරාම ඒක සමට බලපානවා. හරිද? ඒ අසර ජවසීමත් එක්තරා හානියක්. අපි දන්නවා දැන් අහලා තියෙන දුම් වැටියක් පානය කරන පුද්ගලයාට වඩා ඒ අසල ඉන්න එක්කෙනාට තමයි වැඩිපුර ප්‍රතිශතයක් හානි කර වෙන්නේ. වැඩි ප්‍රතිශතයක් හානි කර වෙන්නේ. දුම් වැටිය බොන කෙනාගේ අසල ඉන්න කෙනාට. ඒක නිසා කොහොම වුණත් අපි දන්නවා මේ දේවල් ශරීරයට අති අහිතකරයි කියලා. හරි. ඊළඟට පුළුවන් තරම් ඇඳුම් භාවිතා කිරීමේදී අර සමට අහිතකර ඇඳුම් වර්ග තියෙනවා නේද? සිල්ක් වගේ අර සිල්ක් නෙවෙයි. තියෙනවා අමුතු දහඩිය ඒ රෙදි වල උරන්නේ නැහැ. අන්න ඒ වගේ ඇඳුම්. ඒවා භාවිතා නොකර ඉන්න ඕන. පුළුවන් තරම් කපුරෙදි වලින් ඇඳුම් භාවිතා කරන්න ඕනේ. හරි. ඊට අමතරව සුද්ධජීවී ආසාදනයට පුළුවන් කුරුලෑ වර්ග තව ඉන්නන් වර්ග මේවා වෛද්‍ය උපදෙස් අනුව ඒවට ඖෂධ භාවිතා කරන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් භාවිතා කරලා. හරිද? හරි. එතකොට ඔය වගේ දේවල් ඊළඟට කැඩි කැඩි යනවා කියලා කියන පොඩක් කොහොම බිම්බු චුට්ටක් වෙලා හරිනේ. ඊළඟ අපේ මානසික තත්ත්වය. සහැල්ලු මනසකින් ජීවත් වෙන්න හැමදෙස්සම ප්‍රශ්න ගොඩවල් එක එක දේවල් හිත විවිධ දේවල් හිත ඒ වගේ එහෙම ඉන්න ගියාම කොහොමත් අපේ සම නෙවෙයි
මේ අනෙකුත් දිය වැඩි ආවරක විවිධ රෝගාබාධයට ගැනීම කොහොමත් වැඩි. ඒක නිසා පුළුවන් තරම් සැහැල්ලු මානසිකත්වයෙන් අපි සිටිය යුතුයි. ඒක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. හරි. ඒ ඔන්නේ කාරණා ටික තමයි සාමාන්‍යයෙන් තියෙන්න ඕන සම ආරක්ෂා කරගන්නනේ. අපි ලියාගමු අනුමාත්‍රිකාව. ලියාගමු අනුමාත්‍රිකාව. නිරෝගී සමක් පවත්වා ගැනීමට නිරෝගී සමක් පවත්වා ගැනීමට නිරෝගී සමක් පවත්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නිරෝගී සමක් පවත්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නිරෝගී සමක් පවත්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හරි. ලියාගමු අපි එකට එක හරි. දැන් පේනවා. හරි. ලියාගමු එකට එක පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම. පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම. පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම. පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම වරහන් ඇතුළේ ලියා ගන්න දරුවෝ විටමින් A හා E කියලා. විටමින් A හා E. විටමින් A හා E.
හරි. මෙන්න මෙහායි දෙවෙනි කාරණාව ලියමු. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. හරි. තුන්වෙනි එක සම පිරිසිදුව තබා ගැනීම. සම පිරිසිදුව තබා ගැනීම. හරි. ඊළඟට හිරු රශ්මියෙන් සම ආරක්ෂා කර ගැනීම. හිරු රශ්මියෙන් සම ආරක්ෂා කර ගැනීම. හරි. ඊළඟට දුම්පානය නොකිරීම. දුම්පානය නොකිරීම. හරි. ඊළඟට සමෙහි ඇති රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර සමෙහි ඇති රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. සමෙහි ඇති රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම.
සමයේ ඇති රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. ඊළඟ කරුණු ලියා ගන්න. යහපත් මානසිකත්වයක් පවත්වා ගැනීම. යහපත් මානසිකත්වයක් පවත්වා ගැනීම. හරි. එතන ඉවරයි. අදාළ පාඩම. හරිද? එතනින් පස්සේ අපිට ඊළඟ පාඩම පටන් ගන්න තියෙන්නේ ඊළඟ පාඩම ඔයාලට මතක ඇති දරුවෝ විද්‍යුතීය පාඩම තියෙන්නේ. හැබැයි ඒක අපි වේලාසන කරා. විද්‍යුතීය පාඩම අපි වේලාසන කරා. ඒක නිසා ආයෙ මේ පාඩම කරන්න ඕනේ නැහැ. දැන් ඉතල ටියුට් එකක් දීලා ඒක කරලා තියෙන්නේ. ඊට පස්සේ පාඩම තියෙන්නේ ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලි. ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලි තමයි ඊට පස්සේ පාඩම. හැම ටියුට් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ පාඩමේ තමයි ටියුට් එක දාලා තියෙන්නේ. තමයි ජීවන චක්‍ර කියන පාඩම මම දැක්ක විදිහට දාලා තිබ්බේ. හරිද? මම අනිත් ටියුට් එකක් දාන්න. ශාකවල ප්‍රධාන ජීව ක්‍රියාවලි කියන ටියුට් එකක් දාන්න. අපි ඒ පාඩම කරමු. ශාකවල ප්‍රධාන ජීව ක්‍රියාවලි පාඩම ලබනතියේ පටන් ගනිමු. එතකොට අර ටියුට් එකත් අරගෙන තියාගන්න. හරිද? විද්‍යුතේ පාඩම කරලා තියෙනවා. ඊට ඉස්සර දවසක අපි විද්‍යුතේ පාඩම කරා. හරිද? ඒක නිසා අපිට තියෙන්නේ ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලි කියන පාඩම. අපි අදර පන්තිය මෙතනින් නතර කරනවා. හරිනේ? අද අපේ අර විද්‍යාව වැඩසටහන නැහැ ටීවී කියන විද්‍යාව වැඩසටහන අද නැහැ. අද නැහැ කියලා කියන්නේ ඒක තියෙන්නේ දෙවෙනි සතියේ. ඒතර ලබන සතියේ සඳ තමයි ඒක නැවත තියෙන්නේ මේ වැඩසටහන. හරි. හැමෝටම ආයුබෝවන්.